චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත්නෝ අරහත්නෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ ගානේන සංවරෝ සාදු සාදු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සම්බත්ත සංවරෝ සම්බත්ත සංඋතෝ භික්ඛු සබ්බ දුක්ඛා පමුංචති වාසනාවන්ත සදහැති පින්නතුනි ලක්වැසි ලෝවැසි සෑම සිත් සතන් නිවි පහන් වීම පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ මේ අසිරිමත් වූ සදහම් දෙසුම සෑම සිතසුව පිණිස දානය කරනු ලබන්නේ ඉතාලියේ කටානියා සිට වර්ණකුල සූරිය විමල් මහත්මයා එතුමන්ගේ සත් අරමුණයි හලාවත වැටිය කැලේ බංගදෙනිය ලිපිනේ පදිංචිව සිට මීට වසර 13කට පෙර මිය පරලොව ගිය වනසිංහ ආරච්චිලාගේ විලියම් සිඤ්ඤෝ පියාණන්ටත් වීරසිංහ මුදියන්සේලාගේ මැන්චිනෝනා මෑණියන්ටත් පින් පැමිණවීම හා වර්ග පරම්පරානුගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන බවයි සඳහන් වන්නේ. ඒ සත් සිතුම් පැතුම් එලෙසින්ම සඵල වේවායි සදහැ සිත් පෙරදරි කරගෙන මේ උතුම් ධර්මානුශාසනාවට හැම සිත් සතන්ම යොමු කොට සැනසීමේ නිවන් මගයේ නිවන් දොරගුළු විවර කරන්නට ඔබට මේ උතුම් දේශනය උපකාරයක්ම වේවා කියන සිතින් මේ වෙසක් සමයේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ යථාර්ථවත් වූ මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළ ඒ වගේම උන්වහන්සේගේ උතුම් සම්බුද්ධ තෙමගුල සිද්ධ වෙච්ච මේ පුණ්‍යවන්ත මොහොතේ මුළු මහත් ලෝකයම වසංගත රෝගයකින්
ඇලලී සිටින මොහොතේ හැමෝම තම තමන් සිටින තැන්වල සිටම තමන්ගේ සිත් සතන් තුළ වෙසක් මංගල්‍ය ඇති කරගන්න. වෙසක් වලින් මුළු මහත් රටම ප්‍රදේශම ආලෝකමත් වන විට දකින හැම සිත් සතන් සුවයෙන් සැනසීමට පත් වුණාක් මෙන් අපිට මේ වසංගත සමය නිසා එවැනි භෞතිකමය වශයෙන් අප කරන භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන ගරු බුහුමන් අපට කළ නොහැකිවත් ඔබට පුළුවන් ඔබේ සිත තුළ අත්‍යන්ත වූ සැනසීමක් සුවයක් ආලෝකයක් ඇති කරගන්න. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේගේ බෝසත් උපත සිද්ධ වෙන මාත් සමගත් ඒ වගේම උන්වහන්සේ උත්තම වූ බුද්ධ රාජ්‍යයට පත්වන මාත් සමගත් උන්වහන්සේගේ මහා පරිනිර්වාණය මොහොතෙත් පින්වතුනි මුළු මහත් ලෝකයම මහත් ආලෝකයක් විහිදුවමින් ලෝකාන්තරීය නිරය පවා මොහොතකට ගිනි නිවී ගියා කියලා සඳහන් වෙනවා. ඒ සත්‍යානුභාවය උන්වහන්සේගේ මේ උතුම් තෙමගුල සිහි කරන මොහොතේ මුළු මහත් ලෝකයටම මේ ඇතිව තිබෙන වසංගත තත්වය නිවී යන්නටම අපි හැමෝම අදිෂ්ඨාන කරමින් එසේ නිවී යන්නට නම් පින්වතුනි ඔය ඇත්තන්ගේ සිත් සතන් හරියට වෙසක් මංගල්‍යයක් ලෙසින් සිත අත්‍යන්තයෙන් ආලෝකමත් කරගන්න මේ උතුම් ධර්මානුකූලව ජීවිතේ ගොඩ නගා ගන්න සැනසීම සුවය කරා සිත පවත්වා ගන්න ඔබ හැම දිනාටම මේ උතුම් දේශනය උපකාරයක් වේවා කියන සිතින් පින්වතුනි අද ධර්මානුශාසනාව සඳහා මාතෘකා කරගන්නේ කුද්දක නිකායට අයිති පොත් 15න් ධම්මපදය කියන බෞද්ධයාගේ හස්තසාර ග්‍රන්ථය ලෙසින් සැලකෙන නිතර නිතර තමන්ට පෙරලා බැලිය යුතු වටිනා උතුම් ග්‍රන්ථයක් වන ධම්මපදයේ පික්කු වග්ගයෙහි සඳහන් වෙන පළමුවන ගාථා දෙකයි. පින්තුනි, මේ දේශනාව තුළින් ඔබ අප හැමදෙනාගේම ජීවිතයේ සැනසීම කොතනදැයි ගවේෂණය කරන්නට ඔබට ඉඩහසර සැලසෙනවා. ශාන්ත වූ සිතින් සැනසුණු සිතින් නිවුණු සිතින් මේ උතුම් සද්ධර්මයට දෙසවන් යොමු කරන්න. සැනසෙන්න වෙර දරන ඔබට සැනසුම තිබෙන්නේ මේ උතුම් ධර්ම මාර්ගය තුලමයි. ලෝකේ දස දෙස බැලුවහම අපිට පැහැදිලි මිනිසුන් මරණයෙන් මිදෙන්නට සසර බිය නොදක මරණ බියෙන් කොයි තරම්නම් දුක් සෝසුසුම් හැඬී වැළපීම් ඇති මේ කාලවකවානුවේ භාග්‍යවතුන් වහන්සේ එදා මේ ලෝකයාට පෙන්වා වදාළ හරියට උස් කඳු මුදුනකට ගිය කෙනෙකුට ඒ හාත්පසම සිසාරා පෙනෙන්නාක් මෙන් ලෝකේ යථාර්ථය නුවණින් අවබෝධ කළ මහා ප්‍රඥාන් වහන්සේ මිනිසුන් අතර උත්තරීතර භවට උසස් තැනට උන්වහන්සේ පත්වෙමින් ලෝක සත්වයා කෙරෙහි අපමණ කරුණාවෙන් මහා කරුණාවෙන් පෙන්වා වදාළ ධර්ම කරුණ ඔබේ ජීවිතය භවට පත් කරගෙන සිත් මල තුල සිත් කමල තුල විකසිත වන්නට මේ උතුම් දහම් කරුණ වලින් සිත් පත්ලම පාරිශුද්ධියට පත් කරමින් ඔය ඇත්තන්ගේ සිත් පත්ල වෙසක් මංගල්‍යයක් මෙන් ආලෝකයෙන් සැරසී සැනසුම නිවන නිවීම නිෂ්ඨාව නිර්වාණ අවබෝධය කරාම පත්වේවා කියන සිතින් පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ අවබෝධයේ පිණිස වූ මේ දේශනාව භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වදාළ මේ දහම් කරුණු ටික සවැත් නුවර දෙව්රම් වෙහෙර
වාසය කළ භික්ෂූන් වහන්සේලා 5 නමක් අතර මේ විදිහින් කාරණාවක් සිද්ධ වුණා. පින්තුනි, සවැත් නුවර දෙවුරම් බෙහෙර වැසි භික්ෂූන් වහන්සේලා සිව් 5 නමක් එකිනෙකනා වීරිය කළා. විවිධ කාරණාවන් වලට දක්ෂ වුණා. එක් භික්ෂුවක් ඇහැ ආරක්ෂා කරගන්නට ඇසට යහපත් රූපයක් හමු වූ විටත් ප්‍රියමනාප කාන්ත වූ රූපයක් මුණ ගැසුණු විටත් ලෝභයක්, ඇලීමක්, බැඳීමක්, ගැටීමක් ඇති කරගන්නේ නැතුව උන්වහන්සේ හොඳට ඇහැ රැක්කා. ඇහැ ආරක්ෂා කළා. ඒ වගේම ඇහැට අප්‍රිය, අමනාප, කෝපය උපදවන යම් රූපයක් දැක්කත් උන්වහන්සේ ඇහැ ගැටීමෙන් පීඩාවට පත්වෙන්නට ඉඩ නොදී දැඩිව ආරක්ෂා කළා. පින්තුනි, ඇහැ නිසා කොයි තරම්නම් පිරිසක් ලෝකේ ඇහෙන් දැකපු දේවල් නිසා, තමන්ට ඉෂ්ට ප්‍රිය මනාප වූ දේවල් නිසා, තමන්ට අනිෂ්ට අප්‍රිය අමනාප වූ දේවල් නිසා කොයි තරම්නම් වෙහෙසට පීඩාවට පත්වන ලෝකේ මේ ස්වාමින් වහන්සේ දෙවුරම් බෙහෙර වසමින් ඇහැ හොඳට ආරක්ෂා කළා. ඇහෙන් නම් කිසිම දෙයක ඇලුනේ නැහැ, බැඳුනේ නැහැ, ගැටුනේ නැහැ. මධ්‍යස්ත කරගත්තා. උපේක්ෂාව ඇති කරගත්තා. මධ්‍යස්ත සිතින් ඇහැ ආරක්ෂා කළ මේ භික්ෂුව ඇහෙන් සැනසුමට යම් විදිහින් එළබෙන්නා වූ කාරණාවන් නිසා ඇති කරන දොස්, ඇස් දෙකට හිත වූ රූප වූ අරමුණක් ආවත් ඇලීම් නොකිරීමටත්, බැඳීම් නොකිරීමටත්, ඉෂ්ට වේවා අනිෂ්ට වේවා රූපෙහි නොඇලී නොගැටී ඇහැ හොඳට ආරක්ෂා කරගත්තා. අර 5 නමෙන් එක භික්ෂුවක්. අනික් භික්ෂූන් වහන්සේ පින්නතුනි හොඳට කන ආරක්ෂා කරගත්තා. කනට හිත වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය වූ මොන විදිහේ මිහිරි ශබ්දයක් ලැබුණත් හිත මධ්‍යස්ත කරගත්තා. තවත් භික්ෂුවක් 5 නමෙන් අනික් භික්ෂුව. කනට ඇහෙන ශබ්ද අනිෂ්ටයි, අප්‍රියයි, අමනාපයි, සිතට සහනයක් නැහැ, සැනසුමක් නැහැ. හැබැයි උන්වහන්සේ කන හොඳට ආරක්ෂා කරගත්තා. කනෙන් එන අරමුණු වලට බැඳුනේ නැහැ, ඇලුනේ නැහැ, ගැටුනේ නැහැ, හැපුනේ නැහැ. ඒ නිසා උන්වහන්සේට මොන විදිහේ ශබ්දයන් ආවත් ඒවා මධ්‍යස්ථ සිතින් බාරගත්තා. හොඳට කන ආරක්ෂා කරගත්තා. 3 වන භික්ෂුව මොකද කළේ? නැහැයට දැනෙන ගඳ සුවඳ නිසා ඒවා කෙරෙහි අපිට ලෝභ සිතුවිලි ඇති වෙනවා. අපි කැමති මිහිරි සුවඳක්, අපි ප්‍රියමනාප වූ සුගන්ධයක් හමායනකොට අපේ හිතට දැනෙන ස්වභාවයක්, අමිහිරි සුවඳක් එනකොට අපේ හිතට දැනෙන ස්වභාවයක්, සිත ඒ සිතුවිලි අරගෙන මුහුණේ ඇතිවෙන ඉරියව් දිහා මොහොතක් හිතන්න. එහෙමනම් 3 වන භික්ෂුව පින්නතුනි හොඳට නැහැ ආරක්ෂා කළා. ඒ භික්ෂුවට සුගන්ධේත් දුර්ගන්ධේත් මධ්‍යස්ථ සිතක් පවත්වා ගන්නට මහා වීරියක් දැරුවා. උත්සාහ කළා. උනන්දු වුණා. ඒ නිසා උන්වහන්සේට හොඳට කන ආරක්ෂා කරගන්නට ශක්තිය ලැබුණා. අවස්ථාව ලැබුණා. හොඳට කන ආරක්ෂා කරගත්තා. ඒ භික්ෂුව මධ්‍යස්ථ වුණා කනට එන අරමුණු ඔස්සේ. බොහෝම සැහැල්ලුවෙන් හිත පවත්වා ගත්තා. ඒ වගේම පින්වතුනි 4 වන භික්ෂුව අපේ දිවට දැනෙන රස නොඑක් විදිහින් අපේ දිවට දැනෙන රස කෙරෙහි අපි කොයිතරම්නම් කාලගෝෂ්ටි ඇති කරගන්නවද නිවසේ. අද නම් කෑම රස නැහැ. හරිම අමිහිරි. කොහොමද මේවා කන්නේ? කොහොමද මේවා කන්න පුළුවන් කෑමද? ඔබේ නිවසින් ඇහෙන හඬ කියන මොහොතක් හිතන්න, සවන් දෙන්න. ඔබේ නිවසින් දිව නිසා කොයිතරම්නම් පීඩාවන්, දුක්, සෝසුසුම්, බැනුම්, ශබ්ද කොයිතරම් නැගෙනවද? මේ භික්ෂුවට කොයි විදිහේ ආහාරයක් ලැබුණත්, රසය කුමක් වුවත්, මිහිරි රසයකින් ලැබුණත්, අමිහිරි රසයකින් ලැබුණත්, ඒ හැම ආහාරක්ම රසය කෙරෙහි
ප්‍රියෂ්ඨකාන්ත මනාප බවක් වුවත් අනිෂ්ඨාප්‍රියමනාප බවක් වුවත් මධ්‍යස්ථ සිතින් ඉවසුවා. දිවෙන් හොඳට සංවර වුණා. ඕන දෙයක්, ලැබෙන දෙයකින් කුස පුරවගෙන සැහැල්ලුවෙන් සතුටින් සිටියා. ඉතින් උන්වහන්සේ හොඳට දිව ආරක්ෂා කරගත්තා. රසයට නොඇලී නොගැටී නොබැඳී කටයුතු කළා. පස්වන භික්ෂුව පින්නතුනි ස්පර්ශය. නොයෙක් විදිහින් මේ කයට යහපත් පහසක් දැනුණත් ලෝභ ඇති කළේ නෑ. අයහපත් පහස අතරත් ද්වේෂ ඇති කළේ නෑ. ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප සුව පහසු දැනෙන සුව පහසු එළවෙන කුමනාකාර සුවයක් ශරීරයට දැනුණත් මධ්‍යස්ථයි. කලබල නෑ. හරිම ඒකාග්‍රතාවයකින් යුක්තයි. ශරීරයට අසහනය පීඩාව අපහසුතාවය ඇති කරන මොන තරම් දේ දැනුණත් උන්වහන්සේ මධ්‍යස්ථයි. උන්වහන්සේ මේ කය හොඳට ආරක්ෂා කරගත්තා. බලන්න පින්නතුනි මේ සංවරකම කොච්චර වටිනවද කියලා. ඇහැ ආරක්ෂා කරපු භික්ෂුවට ප්‍රියෂ්ඨකාන්ත මනාප අනිෂ්ඨ අප්‍රිය අමනාප රූප කියලා විශේෂයක් නෑ. කන ආරක්ෂා කරගත්ත භික්ෂුවට ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප කියලත් අනිෂ්ඨ අප්‍රිය අමනාප කියලත් ශබ්දයේ කෙරෙහි ප්‍රශ්නයක් නෑ. නැහැ ආරක්ෂා කරගත්ත භික්ෂුවට ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය අනිෂ්ඨ අප්‍රිය අමනාප කියලා ප්‍රශ්නයක් නෑ. මධ්‍යස්ථයි. දිව ආරක්ෂා කරගත්ත භික්ෂුවට නීරස රසය මිහිර ආදී වශයෙන් ඉෂ්ඨකාන්ත වශයෙන් අනිෂ්ඨ අප්‍රිය අමනාප වශයෙන් ඇතිවෙන්නා වූ සිතුවිලි නෑ. මධ්‍යස්ථයි. කය ආරක්ෂා කරගත්ත භික්ෂුවට කයට කොයි විදිහේ පහසක් දැනුණත් ඒ හැම මොහොතකම සිත මධ්‍යස්ථ ස්වභාවයට පත් කරගත්තා. දැන් පින්නතුනි බලන්න කොයි තරම්නම් මේ භික්ෂූන් වහන්සේලා මේ ඇස කන නාසය දිව ශරීරය මනස ආරක්ෂා කරගන්නට කොයි තරම් වෙහෙසුණාද. මේ 5 දෙනා වහන්සේ දවසක් එකිනෙක කෙනා මුණ ගැහුණා. හරි ලස්සන පිළිසඳරක කතා බහක යෙදුණා. මේ භික්ෂූන් වහන්සේලා 5 නම එකතු වෙලා එකිනෙක කෙනාගේ දක්ෂතාවයන් පිළිබඳ කතා කළා. හරියට ඔබ ප්‍රේයන් හා එකතු වෙලා තම තමන්ගේ ව්‍යාපාර තම තමන්ගේ ස්වාමියා ස්වාමිදියණිය නොයෙක් දේවල් පිළිබඳව බොහොම ප්‍රියශීලීව ඉෂ්ඨකාන්තව තමන්ගේ දක්ෂතාවයන් පිළිබඳ සාකච්ඡා කරනවා වගේ. මේ භික්ෂූන් වහන්සේලා 5 නම එකතු වෙලා පිළිසඳර කතාවක යෙදුණා. සුහද සාකච්ඡාවක යෙදුණා. සුව දුක් ਵਿਚාරා එකිනෙක කෙනාගේ සුව දුක් ਵਿਚාරමින් කටයුතු කරන අතරේ එක් භික්ෂුවක් ඇස රැක්ක භික්ෂුව ඇවැත්නි කියන්නේ සොහොයුරිනි කිව්වා වගේ. ඔබ ඇවැත්නි මම කාටවත් කළ නොහැකි ඇහැ ආරක්ෂා කළා. ඒක කිසි කෙනෙකුට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ලෙහෙසි වැඩක් නෙවෙයි. ඕනෑම ප්‍රිය රූපේත් අප්‍රියමනාප රූපේත් මම මධ්‍යස්ථ වුණා. මගේ හිත මැදහත්ව පවත්වා ගත්තා. ඒක හරිම අසීරු වැඩක්. හරියට පින්නතුනි මෙහෙම හිතන්න. ඒ භික්ෂුව පැත්තකින් තියලා ඔබට මම ඊටාම විචිත්‍රවත් වූ ලස්සන සිතට සහනය සතුට සැනසීම ගෙන දෙන ඊටාම විචිත්‍රවත් වූ දිව්‍යමය රූපයක් පෙන්වුවොත් හිතින් මතකයට ගන්න. ඒ වගේම ඔබට ඊටාම හිතට අමිහිර ගෙන දෙන අනිෂ්ඨ අප්‍රිය භව ඇති කරන කැත යක්ෂ රූපයක් මේ දෙකින් ඔබ වඩාත් කැමති කුමන රූපයටදයි ඔබේ සිතින් විමසූ විට ඔබ වහා පිළිතුරු දෙනවා මම කැමති ලස්සන දිව්‍යමය රූපයට. අන්න එහෙමනම් ඔබේ සිත සැලුණා. මධ්‍යස්ථ වුණේ නැහැ. හැබැයි මේ ඇහැ ආරක්ෂා කරගත්ත භික්ෂුව කියනවා මට ඉෂ්ට වේවා ප්‍රිය වේවා මනාප වේවා අනිෂ්ඨ අප්‍රිය අමනාප රූපයක් වේවා කුමන රූපයක් මා අභියස දර්ශනීය වුවත්
මම ඒ සෑම රූපයක් අභියසම මධ්‍යස්ථ සිතක් පවත්වන්නට මට දක්ෂතාවය තියෙනවා. අර භික්ෂූන් වහන්සේලා සිව් නම අතර සිංහයකුමෙන් සිංහනාද කළා. මම ඇහැ ආරක්ෂා කරගත්තා. මට ඒ සඳහා ශක්තිය තියෙනවා. මම ඒ රැකගෙන ආරක්ෂා කරගෙන ඉන්න භික්ෂුවක්. ඊළඟට ඇවැත්නි මම රැක්ක නොහැකි කන ආරක්ෂා කරන භික්ෂුවක්. මට කනට ඉෂ්ඨකාන්ත ප්‍රිය මනාප අනිෂ්ඨාප්‍රිය අමනාප කුම්මනාකාර ශබ්දයක් ඇහුණත් මට ඒ ශබ්දය අභියස මධ්‍යස්ථ වන්නට පුළුවන්. මා ප්‍රිය කරන මගේ සිත ඇලෙන කියලා ශබ්දයක් නැහැ. මගේ සිත ගැටෙන මගේ සිත ද්වේෂයට පත් වෙනවා කියලා මේ ලෝකේ ශබ්ද නැහැ. මොන ශබ්දයේ අභියස මගේ කනට කුමන ශබ්දයක් ගෝචර වුණත් මම කන ආරක්ෂා කළා. කාටවත් කරන්න බැරි වැඩක්. දෙවන භික්ෂුව සිහිපත් කළා. තුන්වන භික්ෂුව සිහිපත් කරනවා නෑ. ඔය දෙකටම වඩා අමාරුම ඉන්ද්‍රිය මමයි සංවර කළේ. ඔය අයට පුළුවන්ද නැහැයට දැනෙන ගඳ සුවඳ අභියස මධ්‍යස්ථ වන්නට. නැහැයට දැනෙන සුගන්ධය අභියසත් දුර්ගන්ධය අභියසත් ඔබට මධ්‍යස්ථ වන්නට නොහැකි. ඒ නිසා මමයි අමාරුම ඉන්ද්‍රිය ආරක්ෂා කළේ. මම ඒ නැහැය අභියසට එන ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප සුගන්ධයත් අනිෂ්ඨාප්‍රිය අමනාප දුර්ගන්ධයත් අභියස මම මධ්‍යස්ථ සිතක්ම පවත්වා ගත්තා. ඒ නිසා මගේ සිත ඊටාම මධ්‍යස්ථයි. ඒ ඉන්ද්‍රිය ආරක්ෂා කිරීමෙන් මම ප්‍රමුඛත්වයට පත් වුණා. මේ ලෝකයේ අපහසුම කාර්යයයි. ඊළඟට දිව ආරක්ෂා කරගත්ත භික්ෂුව හඬ අවදි කරමින් කියනෝ නෑ. ඔය කරුණු තුනටම වඩා අමාරුම දේ තමයි දිව ආරක්ෂා කර ගැනීම. මේ දිවට දැනෙන රස, නීරස, අභියස චලනය නොවි, කම්පණයටපත් නොවි මධ්‍යස්ථ සිතක් පවත්වා ගන්නට යම් කෙනෙක් වීරිය කරන්නේ නම්, උත්සාහ කරන්නේ නම් එයයි මේ ලෝකේ අපහසුම කාර්යය. එයයි අපිට කළ නොහැකිම කාර්යය. අන්න ඒ දිව මම හොඳට ආරක්ෂා කරගත්තා. ඒ දිව මම හොඳට රැකගත්තා. මට ඉෂ්ඨකාන්ත ප්‍රිය කියලා රසයකුත්, අනිෂ්ඨාප්‍රිය අමනාප කියලා නීරසයකුත්, මා ඇලෙන බැඳෙන ගැටෙන හැපෙන බවක් රසය අභියස නැහැ. ඒ නිසා පහසුම අමාරුම වැඩේ කළේ මමයි. සිව්වන භික්ෂුව සිහිපත් කළා. පස්වන භික්ෂුව සිහිපත් කරනවා ඔය මොන කාරණයටත් වඩා අමාරු කය රැක ගන්න එක. කය ආරක්ෂා කරගන්න එක. කයට දැනෙන පහස අභියස, කයට දැනෙන ප්‍රියෂ්ඨ කාන්ත මනාප බව අතර මධ්‍යස්ථ ස්වභාවයට පත්වන්නට බැරි එක ලෝකේ අමාරුම කාර්යයයි. අන්න ඒ කාරණය මම ඉෂ්ට කළා. මට ඒ කාරණය ඉෂ්ට කරගන්නට පුළුවන්කම ලැබුණා. මෙලෙසින් පින්නතුනි එකිනෙකනා අතර භික්ෂූන් වහන්සේලා 5 අතර අර සුහද පිළිසඳරේදී තම තමන් දියුණු කළ ඉන්ද්‍රිය පිළිබඳව එකිනෙකනා අතර කතා බහක් ඇති වුණා. කිසි කෙනෙක් කැමති නැහැ දෙවෙනි තැනට වැටෙන්න. ඇහැ ආරක්ෂා කිරීමයි ලෝකයේ අපහසුම කාර්යය කියලා ඇස ආරක්ෂා කරගත්ත භික්ෂුව කියනවා. නෑ කන ආරක්ෂා කර ගැනීමයි ලෝකයේ තියෙන අපහසුම කාර්යය කියලා කන ආරක්ෂා කරගත්ත භික්ෂුව කියනවා. ඒ දෙකම නොවේ ලෝකයේ අපහසුම කාර්යය නැහැ ආරක්ෂා කර ගැනීමයි. නෑ දිව ආරක්ෂා කර ගැනීමයි. ඔය කිසිවක්ම නොව කය ආරක්ෂා කර ගැනීමයි. දැන් 5 දෙනා අතරේ විවාදයක් උප්පන්න වුණා. කුමක් රැක ගැනීමෙන්ද සාහනය ලැබෙන්නේ? කුමක්ද මේ ලෝකේ රකින්නට අපහසුම දේ? මේ 5 දෙනා වහන්සේ අතර ඇති වුණු මේ විවාදය එකිනෙකනා අතර මතධාරීන් බවට පත් වුණා. ඇයි? තමන්ට අත්දැකීම් තිබෙන්නේ තමා දන්නා විෂය පිළිබඳව පමණයි. දැන් පින්නතුනි විවිධ ආකාරයෙන් ඔබට ගලපා ගන්න. විවිධ ආකාරයේ දක්ෂතාවයන්, දැනුම් මට්ටම් ඇති
අය එකට එකතු වූ විට එකිනෙකනා පරයා යන්නට වෙහෙසෙනවා, මහන්සි වෙනවා. ලෝකයේ අපහසුම දේ, අමාරුම දේ, දක්ෂයාම, හොඳම කෙනා මම වෙන්නට හැමෝම මහන්සි වෙනවා. මේ භික්ෂුන් වහන්සේලා 5 නම අතරත් ඇති වුණේ ඒකයි. දැන් යම් යම් විෂයන් වලට දක්ෂ අය එකට එකතු වුණාම ඒ අය අතර ඇති වෙන කතා බහ බලන්න. ඔබේ වචන, ඔබේ ඉරියව්, ඔබේ හැසිරීම් රටා, ඔබ යම් විෂයක් පුහුණු කළා ඇද්ද? ඊට අදාළ කරගන්නවා. ඊට අනුරූපී වෙනවා. ඊට ගැලපෙනවා. ඒ නිසා පින්නතුනි, ඔබ කලක් පුහුණු කරපු විදිහ ජීවිතේ, ඔබ කලක් දියුණු කරපු විදිහ ජීවිතේ, ඔබ එදිනෙදා ජීවිතේ නොයෙක් කටයුතු වලට උපකාරී කරගන්නවා. ඒ නිසා ඔබ හිතනවා මෙයයි ලෝකයේ තියෙන වටිනාම ක්‍රමය, වටිනාම දක්ෂතාවයම මෙයයි. මෙය ලෝකයේ කළ නොහැකි දෙය. එකිනෙකන අතර ඇතිවෙච්ච මේ කතා බහෙන් ඔබ අතර එහෙම එකක් වුණොත් සමහර වෙලාවට ඒ කතා බහ ඔබ පවුල් පරිසර දෙකක එකතුවක් වුණ තැනක පවුලක්, පරිසර දෙකක හැදුණු දෙපළක්. ඉතින් ඔබ දෙපළගේ අදහස් ගලපා ගන්නට කොයි තරම්නම් වෙහෙසෙනවද? කතා බහේදී කොයි තරම්නම් විවාද උත්පන්න වෙනවද? කොයි තරම්නම් දුරදිග යන කතාවක් බවට පත් වෙනවද? මේ භික්ෂූන් වහන්සේලා 5 නම අතරත් එසේ වූවා නම් ඔබ අතර එසේ නොවීමට කිසිදු හැකියාවක් නැහැ. එනිසා පින්නතුනි, ඔබ කල්පනා කරන්න. එදා මේ භික්ෂූන් වහන්සේලා 5 දෙනා වහන්සේම කල්යාණ මිත්‍ර සිතින් තීරණයකට ආවා. හොඳයි, අපි මේ කාරණා 5න් වඩාත් අපහසුම කාරණය කුමක්දයි භාග්‍යවතුන් වහන්සේගේ මුවින්ම දැන විචාරා අපි අවබෝධ කරගනිමු. ඒ නිසා මේ පිරිස 5 දෙනා වහන්සේම භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්නට ගියා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා භාග්‍යවතුන් වහන්සේ අපි ඇහැ, කන, නාසය, දිව, ශරීරය යන මේ දොරටු පසින් එක් දොර එක් එක්කෙනා ආරක්ෂා කරගත්තේ අය. එයින් රකින්නට අමාරු කවරනම් දොරටුවක් දැයි භාග්‍යවතුන් වහන්සේගෙන් විමසුවා. ඔබෙන් විමසුවොත් ඔබට දැනෙන්නේ මේ ඉන්ද්‍රියන්ගෙන් ඇහැ රකින්න එකද අමාරු, කන රකින්න එකද අමාරු, නැහැය රකින්න එකද අමාරු, දිව රකින්න එකද අමාරු, ශරීරය ආරක්ෂා කරගන්න එකද? ඔබටත් පිළිතුරක් ඇති. මේ භික්ෂුන් වහන්සේලා 5 දෙනා වහන්සේ එකිනෙකනා කෙරෙහි කරුණාවෙන්, මෛත්‍රියෙන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට ගිහිල්ලා විමසුවා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ, මම ඇහැ ආරක්ෂා කරගත්ත භික්ෂුවක්. ස්වාමීනි, මම කන ආරක්ෂා කරගත්තා. මම නැහැ ආරක්ෂා කරගත්තා. මේ භික්ෂුන් වහන්සේ දිව ආරක්ෂා කරගත්තා. මේ භික්ෂුව ශරීරය ආරක්ෂා කළා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ, මේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් ආරක්ෂා කිරීමට අමාරුම ඉන්ද්‍රිය දොරටුව කුමක්ද කියලා විමසුවා. බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි, එක් දොරටුවක් පමණක් නොව සියලු දොරටුම රැක්ක යුතුයමයි දේශනා කරමින් මේ ගාථාව දේශනා කළා. ඒ 5 දෙනා වහන්සේකින් එක් නමක්වත් දිනුමට හෝ පැරදුමට නොවැටෙන බවත් ඒ නිමිති කොටගෙන කන, නැහැය, දිව, කය මේ සියලු තැන්හි සංවරකම පිළිබඳව, සංවරකම නිවනටම උපකාර වන බව පිළිබඳව භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළා. ඉතින් උන්වහන්සේ දේශනා කොට වදාළ මේ දේශනාවට අනුව අපි ධර්ම කරුණු හොඳට අපේ ජීවිතයට එකතු කරගත්තොත් පින්නතුනි, කයින් දැන් චක්කුණා සංවරෝ සාදු. සාදු කියලා කියන්නේ හොඳයි. සාදු හොඳයි. මොකක්ද? චක්කුණා සංවරෝ. ඇහැ සංවර කරගත්ත කෙනා හොඳයි. එයාට හරි මානසික නිදහසක්, සුවයක් තියෙනවා. සාදු සෝතේන සංවරෝ. ඒ පමණක් නෙවෙයි, කන සංවර කර ගැනීමත් සාදු හොඳයි. ගානේන සංවරෝ සාදු. නැහැ සංවර කර ගැනීමත් හොඳයි. ජීවහාය සංවරෝ සාදු. සාදු ජීවහාය සංවරෝ. දිව සංවර කර ගැනීමත් හොඳයි. කායේන සංවරෝ සාදු. කය සංවර කර ගැනීමත් හොඳයි. ඒ පමණක් නෙවෙයි, වාචාය සංවරෝ සාදු වාචාය සංවරෝ.
වචන සංවර කරගත්තොත් බලන්න වචන නිසා ඔබට වෙච්ච ලාභ අලාභ කොච්චර තියෙනවද? වචන නිසා ඔබට අප්‍රමාණ අලාභ සිද්ධ වෙලා තියෙන පුළුවන්. ඒ වගේම වචන නිසා ඔබට කොයිතරම් ලාභ සිද්ධ වෙලා තියෙන පුළුවන්ද? ඒ නිසා වචනයත් ආරක්ෂා කිරීම යහපත්. මනසා සංවරෝ සාදු. ඊළඟට පින්වතුනි මේ මනස ආරක්ෂා කර ගැනීමත් සාදු යහපත්. සාදු සබ්බත්ත සංවරෝ මේ කී සියලු තැන්හි යම් කෙනෙක් සංවර වන්නේ නම් සබ්බත්ත සංවුතෝ බික්ඛු සියලු තැන්හි සංවර වූ භික්ෂුව සබ්බ දුක්ඛා පමුංචති. පින්වතුනි බලන්න සියලු දුක් සබ්බත්ත සංවුතෝ බික්ඛු සියලු තැන්හි සංවර වූ භික්ෂුව භික්ෂුණී උපාසක උපාසිකාව යම් කෙනෙක් සබ්බ දුක්ඛා පමුංචති සියලු දුක් දුරු කරනවා. සියලු දුක් දුරු කරන්නට ශක්තිය ලැබෙනවා. එහෙමනම් ඔබ අපට ඇති සියලු දුක් දුරු කරන්නට නිවනට යම් කෙනෙක් එළඹෙන්නට කැමැත්තක් දක්වන්නේ නම් සියලු තැන්හි සංවරකමයි නිවනටම උපකාර වන්නේ. එනිසා පින්තුනි සියලු තැන්හි සංවරකම ඇති කර ගැනීම සඳහා ඔබ මනා වීරියක කටයුතු කළ යුතුයි. ඉතින් මේ කයින් සංවර වෙන්නට නම් කයින් සිදුවෙන වැරදි ඔබ දන්නවා සතුන් මැරීම, ඒ වගේම සොරකම් කිරීම, කාමයේ වර්ධවා හැසිරීම. මෙන්න මේ කාරණා තුنين ඔබ කාය සංවර කරගෙන බලන්න. ඔය ටික අසංවරකම නිසා ඔබට දැනෙන සුවය ඔබ කාමයේ වර්ධවා හැසිරিলা සොරකම් කරලා ඒ වගේම පරපණ නැසලා යම් සියුම් සුවයක් ලැබුවා කියමුකෝ. ආනේ සියුම් සුවය පින්වතුනි හරියට මහා සාගරේ නම් ඉන්දිම් දිය බිඳකටත් අඩුයි. එනිසා පින්වතුනි ඒ සුවය වෙනුවෙන් ඔබ විඳින දුක් ගැහැට සියල්ල අතහැරලා කයින් ඔබ සංවර වුණොත් ඔය කියන කරුණු තුනෙන් සතුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන්, කාමයේ වර්ධවා හැසිරීමෙන් ඔබ වැළකුණොත් ඔබේ ජීවිතයේ සැනසීම, සුවය, ශාන්තිය, සහනය, සතුට මෙතෙක් ඔබ නොලබපු ආධ්‍යාත්මික සුවයක්, මානසික ඒකාග්‍රතාවයක් නොවිඳි සැපය කරා ඔබ ගමන් කරනවාමයි. වචනයෙන් සංවර වෙන්නට ඕන. ක්‍රම 4ක් තියෙනවා. බොරු කීමෙන්, කේලාම් කීමෙන්, හිස් වචනයෙන්, පරුස වචනයෙන් ඔබේ වචනය ආරක්ෂා කරගත්තොත් ඔබට අලාභ සිදු වෙනවා අප්‍රමාණව. අන්න ඒ අලාභ ඔබට ලාභ බවට පත් කර ගන්නට පුළුවන්. එහෙමනම් පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වදාළ පරිදි අපේ වචනය අපි සංවර කරගත්තොත්, වචනය ආරක්ෂා කරගත්තොත් කොයිතරම්නම් අපිට ලාභයක් තියෙනවද? බොරු කීමෙන්, හිස් වචන, වැඩකට නැති වචන, ඔබේ මුවින් එළියට ආව වචන කන්ද ගැන හිතලා බලන්න. කොයිතරම්නම් වචන ප්‍රමාණයක් ඔබ මේ වෙනකොට කතා කරලා ඇද්ද? ඒ වචන කන්දෙම පීරලා බැලුවොත් හොඳ වචනයක්, අනුන්ටත් තමන්ටත් හිත පිණිස පවතින වචන හොයාගන්න අමාරු වේවි. ඒකයි මම පීරලා හොයන්න ඕන කියලා කිව්වේ. ඇයි? ඔබේ වචන වලින්, ඔබේ මුවින් කොයිතරම්නම් බොරුව, කොයිතරම්නම් හිස් වචන, කොයිතරම්නම් ප්‍රලාප, වැඩකට නැති දේවල් වෙනුවෙන් කොයිතරම්නම් ඔබ වචන, ඒ වගේම කේලා කොයිතරම්නම් ඔබ භාවිතා කළා ඇද්ද? කොයිතරම්නම් ඔබ කියලා ඇද්ද? කොයිතරම්නම් ඔබට ඔබේ මුවින් පිට වෙලා ඇද්ද? ඒ තුලින් ඔබට කොයිතරම්නම් අලාභ සිද්ධ වෙලා තිබෙනවද? කොයිතරම් ඔබට අසහනයක් වෙලා තිබෙනවද? කොයිතරම් ඔබට පීඩාවක් නැති වෙලා තිබෙනවද? ඒ නිසා පින්තුනි මේ වචනයෙන් සංවර වෙන්නට ඕන. වචනය සංවර කරගත්තොත්, වචනයෙන් හික්මුණොත් කොයිතරම් අපිට ලාභයක් අඩුම තරමින් යහපත් සසරක් හරි ඇති කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට පින්වතුනි මනසින් සංවර වෙන්න ඕන අවස්ථා 3ක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා. අවිද්‍යාව, දැඩි ලෝභය, අන් අයගේ සම්පත් වලට ලෝභකම් කිරීම,
අවිද්‍යාවයි. ඒ වගේම ව්‍යාපාදය, තරහව, ද්වේෂ සිතුවිලි ඇති වෙනවා. විවිධ හේතුන් මුල් කරගෙන, විවිධ කාරණාවන් මුල් කරගෙන මේ ව්‍යාපාදයේ සියුම්ව මේ දිනවල පින්නතුනි විවිධ වූ කාරණාවන් මුල් කරගෙන සිතට ඇති වෙනවා. විවිධ වූ හේතුන් මුල් කරගෙන විශේෂයෙන් මේ දිනවල සමහර වෙලාවට මේ වෛරසය නිසා ලෝකයා කෙරෙහි අපි නොයෙක් විදිහෙන් පීඩාවට පත් වෙනවා. ඒ වගේම අපේ පාලකයින්, ඒ වගේම අපේ වෛද්‍ය ශාස්ත්‍රයේ අය, ඒ වගේම අපේ ආරක්ෂකාංශ කෙරෙහි අපිට කොයිතරම්නම් ද්වේෂ සිතුවිලි පහළ වෙනවද? ඇයි මේ අය මෙහෙම නොකරන්නේ? දෙවියන් ගැනත් අපිට සමහරට ද්වේෂය ඇති වෙනවා. ඒ අයවත් නෑ නේද බලන්නේ මේ ගැන? මෙහෙව් මොහොතක නේද දෙවියන්ගේ රැකවරණය ලැබෙන්න ඕන. කෝ ඒ දෙවියන්? ඔය විදිහින් අපිට විවිධ කාරණාවන් ඔස්සේ ද්වේෂය සියුම් ඇති වෙනවා. අන්න ඒ ද්වේෂසිත නැති කළොත් හිතේ ශාන්තිය සුවය සිතට වෙසක් එනවා. ආලෝකය ඇති වෙනවා. සිත බබලන්නට පටන් ගන්නවා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ පිනතුනි වැරදි දෘෂ්ටි වලට එළඹුණොත් මේට තියෙන පිළියම මෙයයි. මේට තියෙන ක්‍රමය මෙයයි. නොයෙක් විදිහින් සත්වයා මුලා කරන දෘෂ්ටි වලට එළඹෙන, නොයෙක් විදිහින් සත්වයාට පීඩාව ඇති කරන නොයෙක් දේවල් වලට සිත යොමු කළොත් වැරදි අදහසින් තම තමන්ගේ සිතින් විමසා බලන විට ඒ කාරණාවන් පිළිබඳ අවබෝධය ඇති කරાવી. ආන්න ඒ විදිහෙන් යම් කෙනෙක් දුකට පීඩාවට පත් කරන වැරදි දෘෂ්ටීන් ඇති කර ගන්නවා නම්, තමාද පීඩාවට පත් වෙමින් වැරදි දෘෂ්ටි වලට එළපෙනවා නම්, ආන්න ඒ කාරණා වලින් මනසින් යම් කෙනෙක් වැළකුණොත්, සිදුවෙන මේ අකුසල් වලින් මිදුනොත්, එහෙමනම් මනස මුල් වෙලා වැරදි 3ක් සිද්ධ වෙනවා. ආන්න ඒ වගේ යම් කෙනෙක් මිදෙනවා නම්, වැළකෙනවා නම්, අන්න යා මේ මනස ආරක්ෂා කරගත්ත කෙනෙක් වෙනවා. එහෙමනම් පින්තුනි කයෙන් ආරක්ෂා වෙනවා, වචනයෙන් ආරක්ෂා වෙනවා, මනසින් ආරක්ෂා වෙනවා. කයින් කරන වැරදි 3ත්, වචනයෙන් කරන වැරදි 4ත්, මනසින් කරන වැරදි 3ත් මේ කියන දස අකුසලයෙන් අපි සිත නිදහස් කරගත්තොත්, පස් පවෙන් දස අකුසලයෙන් මිදුණු සිතක් ඔබට ඔබේ සිත මිදී නොමැති බව ඔබට වැටහෙනවා ඇති. හැබැයි ඔබ මොහොතකට සිතින් මේ අකුසල් වලින් හිත මුදවගෙන මොහොතකට හිතලා බලන්න. අකුසලයෙන් මිදී නොව අකුසලයෙන් මිදුණා යයි සිතින් සිතා බලන්න. කොයිතරම්නම් ඔබ බබලන කෙනෙක් බවට පත් වෙනවාද? ඔබේ සිත කොයිතරම්නම් විචිත්‍රවත් එකක් වේවිද? ඔබේ ගමනේ බිමනේ ඇවතුම් පැවතුම් ඇල්මි බැල්මි කතා බහේ කොයිතරම්නම් සංවරකමක් ඇති වේවිද? අන්න ඒ සංවරකම, අන්න ඒ නිවීම, අන්න ඒ සැනසීම, අන්න ඒ සුවය ඔබ සිතින් විඳ බලන්න. ඔබේ සිතින් මොහොතකට ඔබට සමහර විට කයින් සංවර වෙන්න නොහැකි වේවි, වචනයෙන් සංවර වෙන්න නොහැකි වේවි, මනසින් සංවර වෙන්නට නොහැකි වේවි. එකපාර ඔබට මේ කටයුත්ත කළ නොහැකි වේවි. නමුත් ඔබ මේ වෙලාවේ මේ වෙසක් මංගල්‍යයක් වෙලාවේ වෙසක් කූඩුවක් එරලෙනවා වගේ ඒ සුළු මොහොතකට හිතන්න, මම කයින් කරන වැරදි වලින් මිදෙනවා. ඔන්න මගේ ප්‍රශ්න මොනවද? කයින් වෙන වැරදි 3යි. සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධවා හැසිරීම. දැන් මට ඒ වගින් බාධාවක් නැහැ. ඔන්න මං කයෙන් නිදහස්. අද පටන් මගේ වචනයෙන් මේ වෙසක් දිනේ සිට මගේ වචනයෙන් කරන වැරදි, බොරු කීමක්, කේලාම් කීමක්, හිස් වචනයක්, පරුස වචනයක් මගේ අතින් සිදුවන්නේම නැහැ. දැන් ඔබ කොයිතරම් තවත් නිදහස්ද බලන්න. ඔබේ ප්‍රශ්න ගොඩාක් නිදහස් වෙන විදිහ බලන්න. හිතින් ඔබ නිදහස් වෙලා බලන්න. ඒ වගේම ඔබේ මනසින් වෙන අන් අයගේ සම්පත් වලට ආශා කිරීම, අවිද්‍යාවත්, ද්වේෂ සිතුවිලි ඇති කර ගැනීමත්, කිසිම කෙනෙක් පිළිබඳව ද්වේෂ සිතක් පවත්වා ගැනීමවත්,
දෘෂ්ටිවලට එළඹිලා වැරදි මග්ග ඔස්සේ ගමන් කිරීමක්වත් දැන් මම කරන්නේ නෑ කියලා මොහොතකට ඔබ පිළිබඳවම ඔබ හිතින් විමසලා බැලුවොත් ඒ විමසන ටිකට ඔබට කොයිතරම් සහනයක් දැනෙනවද? එහෙනම් පින්වතුනි යම් කෙනෙක් මේ ටික අනුගමනය කළොත්, මේ ටික රැක්කොත්, මේ ටික ආරක්ෂා කළොත් කොයිතරම්නම් සුවයක්ද? එහෙමනම් පින්වතුනි අද ධර්ම දේශනාවට අපි මාතෘකා කරගත්තේ සංවරකම. ඒ සංවරකමම නේද නිවනට මාර්ගය වන්නේ. ඒ සංවරකමම නේද සසර දුක් නිවා තබන්නේ. ඒ නිසා පින්නතුනි ඇහැ ආරක්ෂා කර ගැනීමත් හොඳයි. කන ආරක්ෂා කර ගැනීමත් හොඳයි. නැහැ ආරක්ෂා කර ගැනීමත් හොඳයි. දිව ආරක්ෂා කර ගැනීමත් හොඳයි. කයත් වචනයත් මනසත් යම් කෙනෙක් ආරක්ෂා කර ගනීද එයා සියලු දුක් දුරු කරනවා. දැන් ඔබට කොයි තරම්නම් දුක් තිබෙනවද? කොයි තරම්නම් ඔබ මේ ඔබෙන් විමසුවොත් යම් කෙනෙක් ඔබ ලෝකේ වැඩිපුරම විඳින්නේ දුකක්ද සැපක්ද කියලා ඔබට දෙන්න තියෙන උත්තරය සැප විඳින්න ඕනෑ යැයි සිතාගෙන අපි වැඩිපුරම විඳින්නේ දුක්. අපි විඳින මේ වැඩිපුර විඳින මේ දුක් අපේ ජීවිතයෙන් ඉවත් කරගන්නට, සියලු දුකින් මිදෙන්නට, සබ්බ දුක්ඛා පමුංචති, සියලු දුකින් මිදෙන්නට අපිට තිබෙන ඒකායන මාර්ගයේ පින්නතුනි මෙන්න මේ ධර්ම මාර්ගය අපේ ජීවිතයට පුරුදු කර ගැනීමයි, පුහුණු කර ගැනීමයි, දියුණු කර ගැනීමයි. එමනම් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ පරිදි යම් කෙනෙක් තමන්ගේ ජීවිතයේ මේ කියන මාර්ගයට එළඹෙන්නට උත්සාහයක් ගන්නවා නම් ඇහෙන් සංවර වෙලා, කනෙන් සංවර වෙලා, නැහැයෙන් සංවර වෙලා, දිව සංවර කරගෙන, කයෙන් සංවර වෙලා, වචනයෙන් සංවර වෙලා, මනසින් සංවර වෙලා ලෝකේ දිහා බැලුවොත් එයා සියලු තැන්හි සංවර වීමයි. ඇස, කන, නැහැය, දිව, කය, වචන, මනස කියන මේ සියලු දොරටු මනවින් රැකගත් කෙනා, ආරක්ෂා කරගත් කෙනා සියලුම දුකින් සසර දුක් කෙලවර කිරීමෙන් ඒ හැම උතුම් වූ නිවන් මඟට එළඹෙනවා කියන එකයි සඳහන් වෙන්නේ. ඒ නිසා පින්තුනි මේ උතුම් දේශනාව ශ්‍රවණය කළ අර භික්ෂූන් වහන්සේලා විවාද සම්පන්න වුණ තම තමන්ගේ දක්ෂතාවයන් පිළිබඳ එකිනෙක කෙනා අතර ඇති කරගත්ත මතගැටුම් සැරට කතා කර ගැනීම නොඑක් විදිහින් ඇති වෙච්ච මත ભેදාත්මක අදහස දුරු වෙලා හැම දෙයකම දක්ෂයෙක් වන්නට, හැම දෙයකම ඔරොත්තු දෙන කෙනෙක් බවට පත් වෙන්නට වීරිය කරන්නේ නම් හැම දෙයක් කෙරෙහිම මධ්‍යස්ථ සිතක් පවත්වා ගන්නට වීරිය උපදවා ගන්නේ නම් එයයි නිවන් මඟ කියලා භාග්‍යතුන් වහන්සේ විසින් පෙන්වා බදාලා. එනිසා පින්තුනි මේ සංවරකමයි අපිට නිවන් මඟට උපකාර වන්නේ, නිවනට උපකාර වන්නේ. නිවනට මඟ සංවරකම. එනිසා ඔබේ ඇවතුම් පැවතුම් ගමන බිමන කතාබහ තුලින් ඔබට පුළුවන් එදිනෙදා ජීවිතේ මේ වෙසක් සමය අදිෂ්ඨාන කරන්න. එදා භාග්‍යවතුන් වහන්සේගේ ඒ සිද්ධාර්ථ උපතත්, ඒ වගේම බුද්ධ රාජ්‍යයත්, ඒ වගේම මහා පරිනිර්වාණයත් සිද්ධ වෙච්ච මුළු මහත් ලෝකයටම සැනසුම ඇති වෙච්ච පින්තුනි උන්වහන්සේගේ බෝසතාණන් වහන්සේගේ බෝසත් උපත සිද්ධ වෙච්ච වෙලාවෙත් ඒ වගේම බුද්ධ රාජ්‍ය දස බිම්බරක් මාර සේනාව පරාජයට පත් කරලා චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ සිටිමින් උන්වහන්සේ අලුයම උතුම් සම්බෝධියට පැත්වීම මොහොතෙත් ඒ වගේම උන්වහන්සේ දා උපවත්තන සල්ුවේනේදී මල්ලව රජදරුවන්ගේ උපවත්තන සල්ුවේනේදී ඒ මහා පරිනිර්වාණයට පත් වෙන විටත් මේ තුන් ලෝකේම පින්වතුනි 31 තලයක්ම වූ මේ මුළු ලෝකයේම පින්වතුනි සැනසුමටපත් වුණා. එහෙමනම් ඔබ තනිව ඔබ අදිෂ්ඨාන කරන්න, ඔබ වීරිය උපදවා ගන්න, ඔබේ සිත දිහා ඔබ මනවින් දකින්න. සිතෙහි නොඑක් විදිහින් පීඩාවන්, අසහනයන්,
සැනසුමින් තොරව පීඩාවට පත්වැත්නම් ඒ ඔබේ ඇහි අසංවරකමක් නිසාමයි. ඒ ඔබේ කනේ අසංවරකමක් නිසාමයි. ඒ ඔබේ නැහැේ අසංවරකමක් නිසාමයි. ඒ ඔබේ දිවේ අසංවරකම නිසාමයි. ඒ ඔබේ සිරුරෙහි අසංවරකම නිසාමයි. ඔය අසහනය ඔබේ ජීවිතයට ආවේ. ඔබේ වචනවල අසංවර බව නිසාමයි ඔබට ඔය චිත්ත පීඩාව ආවේ. ඔබේ මනසේ අසංවරකම නිසාමයි ඔබට රැට නිින්ද නොගියේ. ඔබට රැට පීඩාව ඇති වුණේ. ඔබට දිවා කාලයේ සහනයෙන් සැනසුමින් මුහුණේ ප්‍රියශීලී භාවයෙන් කටයුතු කරන්නට නොහැකි වුණේ. ඔබේ මනසේ අසංවරකම නිසාමයි. ඒ නිසා පින්නතුනි, ඔබේ ඇස් දෙකින්, ඔබේ මුහුණෙන්, ඔබේ ඉරියව් වලින්, ඔබේ චර්යාවන් වලින් ඔබේ මනස කියවිය හැකියි. ඔබේ මනසේ පවතින ස්වභාවය දැකිය හැකියි. නේත්‍ර වක්ත්‍ර විකාරයිච්ච ලක්ෂිතේ අන්තර්ගතං මනഃ සංස්කෘත කියමනක් තියෙනවා. ඇස් දෙකින්, මුහුණෙන්, ඉරියව් වල ස්වභාවයෙන් එයාගේ පවතින්නේ රාගයේද, ද්වේෂයේද, මෝහයේද, වෛරයේද, කෝපයේද බලා ගන්නට පුළුවන්. ඒ නිසා ඔබේ මනස පිරිසිදු කිරීම ආරම්භ කරන්න. මනස පවිත්‍ර කරන්න. මේ වෙසක් කාලේ ඔබේ සිත වෙසක් කෝඩුවක් බවට පත් කරගන්න. වෙසක් කෝඩුවක් දිහා බලන හැමෝම, වෙසක් තොරණ දිහා බලන හැමෝගෙම සිතට සැනසීමක් එනවා. දකින විදිහට සැනසීමක්මයි එන්නේ. කිය නොහැකි තරම් අචින්ත්‍ය වූ, සිටිය නොහැකි තරම් මානසික ඒකාග්‍රතාවයකුයි එන්නේ. ඔබ මෙතෙක් දැන් මේ වසර 2-3ක් අපිට වෙසක් මංගල්‍යයක් සම්මුතිමය වශයෙන් පැවැත්විය නොහැකි වුවත් අපිට පුළුවන් මේ කියන විදිහෙන් ඇහැ සංවර කිරීමෙන් වෙසක් මංගල්‍ය සමරන්නට, කන සංවර කිරීමෙන් වෙසක් මංගල්‍ය සමරන්නට, නැහැ සංවර කිරීමෙන් වෙසක් මංගල්‍ය සමරන්නට, දිව සංවර කර ගැනීමෙන් වෙසක් මංගල්‍ය සමරන්නට, ඒ වගේම පින්නතුනි කය සංවර කරගෙන, වචනය සංවර කරගෙන, මනස සංවර කරගත්තොත් ඔබේ ජීවිතයේ සදාකාලිකවම සැනසීම කරාම වෙසක් මංගල්‍යයක්ම ඔබේ ජීවිතයට උදා වෙනවා නියත වශයෙන්ම. ඒ සැනසීම, ඒ සුවය, ඒ ශාන්තිය ඔබේ සිත් තුළින් ලබන්නට ඔබ වීරිය කරන්නට මේ උතුම් මොහොත උත්තම වූ අධිෂ්ඨානයක පිහිටන්න. හොඳට කුසලයෙහි යෙදෙන්න, පින් දහම් වල යෙදෙන්න. පින් කරන්නට මහා ධනයම අවශ්‍ය නැහැ. බොරු නොකිය ඉන්න ඔබට සල්ලි ඕනිද? පින් කරන්නට ඔබට මටත් පින් කරන්න අවශ්‍යයි කියලා නොඑක් අය කියනවා. හැබැයි පින්තුනි බලන්න, සිතට සහනය ගෙනෙන, සැනසුම ගෙනෙන, ශාන්තිය ගෙනෙන, හැමෝගෙම සිත් සතන් තුළ සුවය සහනය ඇති කළ හැකි වටිනාම ක්‍රම. බොරු නොකිය ඉන්න ඔබේ පඩියෙන් කීයක් වේදන් වෙනවද? සතයක්වත් නැහැ. හැබැයි කොයි තරම්නම් ලෝකයට සහනයක්ද? ඔබේ ප්‍රියයන්ට කොයි තරම්නම් සහනයක්ද? කේලාම් නොකිය ඉන්න කොයි තරම් වේදමක් යනවද? නැහැ. වේදන් යන්නේ නැහැ. හිස් වචන කතා කරන්නේ නැතුව ඉන්න, පරුස වචන කතා නොකර ඉන්න වේදන් යනවද? නැහැ. එහෙමනම් පින්නතුනි, මේ කාලය තුල අපිට කරගන්නට පුළුවන් එකට එක්කෙනා හැමෝම එකිනෙකනා එකතු වෙච්ච වෙලාවේ එකිනෙකනා කෙරෙහි ප්‍රියමනාප බවෙන් හැමෝම හැමදේ පිළිබඳව අවබෝධයෙන් කල්පනා කිරීමෙන් කටයුතු කිරීමෙන්මයි සැනසීම ඇති වෙන්නේ. යම් තැනක යම් ප්‍රශ්නයක් ඇතිවන්නේ නම් ඒ ප්‍රශ්නය ඇතිවන්නේම කෙනෙකුගේම දෝෂය නිසා නොව අපි හැමෝගෙම පවතිනා වූ අඩුපාඩුකම් දෝෂය නිසාමයි. අන්න ඒ දෝෂය හඳුනාගෙන ඒ දෝෂයට යම් කෙනෙක් තම තමන්ගෙන් විය යුතු පිළියම, තම තමන් කළ යුතු යුතුයකම, තම තමන් විසින් පැවතිය යුතු ආකාරය, තම තමන්ගේ ආජීවයන් පිළිබඳව යම් කෙනෙක් ආරක්ෂා වන්නේ නම් ආන්නේ පුජ්‍යලයා මේ සංසාර දුක්ගිනි නිවන්නටම මාර්ගය බවට පත් කරගන්නවා. ඒ නිසා ඔබ හැමදෙනාගේම ජීවිතේ වෙසක් මංගල්‍ය බවට පත් කරගත යුත්තේ ඔබේ සිත සරසවා ගැනීමයි. ඔබේ සිත ආලෝකයට පත් කිරීමයි.
ඔබේ සිත සැනසුමට පත් කිරීමයි. මේ බුද්ධෝත්පාද කාලේ සම්බුද්ධත්වයෙන් 2564ක් ගත වෙන තැන. බලන්න පින්නතුනි, අපේ ජීවිතයේ අපි කොතනද රැඳිය යුත්තේ? අපේ ජීවිතයේ අපි කොතනටද එළඹිය යුත්තේ? ඒ උතුම් වෙසක් මංගල්‍ය ඔය ඇත්තන්ගේ ජීවිතයට එකතු කරගන්න. මෙවර එහෙමනම් ඔබේ වෙසක් කූඩුව, ඔබේ වෙසක් තොරණ, ඔබේ සිත් පත්ල තුලම සකස් කරන්න. ඔබේ වචන වලින් ආලෝකයේ විහිදේවි. ඔබේ කතාවෙන් ආලෝකයේ ලෝකයට පෙනේවි. ඔබේ ඇස් වලින්, ඔබේ ගමනින් බිමනින්, ඔබේ ඉරියව් වලින් ඔබ නිවැරදි කෙනෙක් බවට පත්වීමෙන් ඔබ ලස්සනට බබලන වෙසක් කූඩුවක් ලෙසින් ඔබේ සිත් පත්ලින් නිකුත්වන චිත්ත තරංග මේ විශ්වයට ආශිර්වාදයක් වෙලා, මේ විශ්වයට ශක්තියක් වෙලා, මේ විශ්වයට සැනසුමක් බවට පත් වෙලා ඔබේ ශාන්තිය සුවය සැනසීම නිසාම මේ මුළු මහත් ලෝකයේම නිවැරදි බවට වසංගතයෙන් මිදීමට පත්වන්නට හැම සිත් සතන් තුලම මේ උතුම් වටිනාකම, මේ උතුම් ආලෝකය, මේ උතුම් වෙසක් මංගල්‍ය, මේ උතුම් සැනසුම හිත් තුල ඇති කරගෙන අදිෂ්ඨාන කරන්න. අපි හැමෝම අදිෂ්ඨාන කරමු. අපි හැමෝගෙම සිත් තුල ඇතිවෙන්නා වූ ශාන්ත හැඟීම් ඇති වෙච්ච හැම මොහොතකම දැඩි අදිෂ්ඨාන ඇති කරගන්න. අපට මේ වසංගතයේ මුළු මහත් ලෝකයෙන්ම තුරන් වෙලා එදා භාග්‍යවතුන් වහන්සේගේ බෝසත් උපතත් බුද්ධ රාජ්‍යයත් මහා පරිනිර්වාණයත් සිද්ධ වෙන විට මුළු මහත් ලෝකයේම සැනසුමටපත් වූවාක් මෙන්ම උන්වහන්සේගේ බුදු තෙමගුලින් 2564ක් ලබන මේ වෙලාවේ මුළු මහත් ලෝකයට ඒ මහා ශාස්ත්‍රූන් වහන්සේගේ ඒ මේ ලෝකේ මහා පහළ වුණු මහා ප්‍රඥාන් වහන්සේගේ ඒ අනන්ත බුදු ගුණ බලයෙන් මේ මුළු මහත් ලෝකයටම සැනසෙල්ල වේවා. හැම සිත් සතන්ම නිවි පහන් වේවා. හැම සිතකම වෙසක් මංගල්‍යයක්ම වේවා. හැම සිතක්ම සංවරකමේ අග්‍රඵලය කරා ගමන් කරමින් නිවන් මගට එළඹෙන්නටම ඔබට මේ උතුම් දේශනය උපකාරයක්ම වේවා කියන සිතුවිලි ඇති කරගන්න. එදා අර භික්ෂූන් වහන්සේලා 5 උත්තම වූ සෝවාන් ඵලයේ පිහිටා වදාලා එලෙසින් අඩුම තරමේ ඔබ අපටත් සද්ධානුසාරී ධම්මානුසාරී කියන මාර්ගයට හරි එළඹිලා නිවන් මඟ ස්පර්ශ කරන්නට, නිවන් දොරගුළු විවර කරන්නටම මේ උතුම් අසිරිමත් වූ දේශනයද ඔබට අංශු මාත්‍රයකින් හරි, සිතුවිලි මාත්‍රයකින් හරි නිවනටම උපකාර වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම පුණ්‍යවන්ත වූ වෙසක් මංගල්‍යයක්ම වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් සදැහැති වූ දේශනාව සිදු කරමින් සත්පුරුෂ සිතින් යුක්තව කටයුතු කරන පින්වත් අපේ වර්ණකුල සූරිය බිමල් මහත්මයා ඒ ඉතාලියේ කටානියා සිට මේ උතුම් දේශනාවේ සදැහැති දායකත්වයේ ගනිමින් එතුමන්ගේ ප්‍රධාන අරමුණ බවට පත් කරගන්නේ හලාවත වැටිය කැලේ බංගදෙනිය ලිපිනේ පදිංචිව සිට මීට වසර 13කට පෙර මිය පරලොව ගිය වනසිංහ ආරච්චිලාගේ විලියම් සිඤ්ඤෝ පියාණන්ටත් වීරසිංහ මුදියන්සේලාගේ මැන්චිනෝනා මෑණියන්ටත් පින් පැමිණවීම හා වර්ග පරම්පරානුගතව සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි අරමුණ කරගෙන තිබෙන්නේ. වර්ණකුල සූරිය විමල් මහත්මයාගේ දයාබර බිරිඳ වන චිත්‍රා නිල්මිනි මහත්මියගේ ආදරණීය දෙමාපියන් වන වෙන්නප්පුව රංගස් මුල්ල වයිකාල ලිපිනේ විසූ ටියුඩර් පොන්සේකා පියාණන්ටත් වර්ණකුල සූරිය ඇලිස් මේරි ප්‍රනාන්දු යන මෑණියන්ටත් පින් අනුමෝදන් කිරීමත් එවැගේම වර්ණකුල සූරිය විමල් මහත්මාණන්ගේ මැයි මාස 26 වන දින යෙදෙන්නා වූ 55 වන
ජන්මදිනයට ආශිර්වාද ලබා ගැනීම අරමුණත් කරගෙන ඉතින් ඔබතුමන්ට අපි වර්ණකුල සූරිය විමල් මහත්මාණන්ට පුණ්‍යවන්ත වූ ජන්මදිනයකටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මේ සිත් සතන් ධර්මයෙන් පහන් වුණු මොහොතේ ඒ උතුම් ආශිර්වාදයෙන් අපේ වර්ණකුල සූරිය විමල් මහත්මාණන්ට පුණ්‍යවන්ත වූම ජන්මදිනයක් වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පවුලේ සියලු දෙනාටම සිත ප්‍රාර්ථනා කරමින් දේශකයාණන් වහන්සේ වන අපටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මාවබෝධයට හේතු වාසනා වේවා කියන සත් සිතුවිල්ලත් ලොව පුරා පවතින මේ වසංගත උවදුර ඉක්මනින් දුරු වී ලෝකයට යහපත උදා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවන් ඇති කරගෙන ඊ타ම සදහැසිත පෙරදරි කරගෙන ඉතාලියේ කටානියා සිට වර්ණකුල සූරිය විමල් මහත්මාණන් විසින් සදහැති දායකත්වයේගෙන සිදු කරන්නට යෙදුණු මේ උතුම් ධර්මානිසංස බලයෙන් එතුමන්ට පුණ්‍යවන්ත වූ ජන්මදිනයක් සේම සියලු ලෝකවාසී සෑම සත්වයෙක්ම සැනසුමටපත් වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මේ වෙසක් සමය තුල පින්වතුනි ඔබට ඔබේ කුසල් සිත් උපදවාගෙන නිවන් දොරගුළු විවර කරගෙන සංසාර දුක් නිවන්නටම අදිෂ්ඨාන කළගෙන උතුම් සීල් සද්ධර්මයේ තුලම සිත පිහිටුවාගෙන අපි හැමෝම කටයුතු කරමින් නිවන් මගම පසක් කරගන්නට වීරිය කරමු. සංවර කමමයි නිවනට මඟ. ඒ නිසා ඔබේ එදිනෙදා ජීවිතේ මේ උතුම් සංවරකම පවත්වාගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිණසම හැම සිත් සතන්ම යොමු වේවා. හැමට උතුම් නිවන් අවබෝධ වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සියලු දෙනාටම තෙරුවන් සරණයි.